හරි. අයිබෝන් ඔක්කොලාටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමු. බලන්න. මේ අද අපේ පාඩමේ දෛශික කියන පාඩමේ ඉන්නේ ඇප්ලයිඩ් පාඩම් පටන් ගන්න තියෙන්නේ. ඒකේ පළවෙනි පාඩම දෛශික වල අද යන්නේ දෙවෙනි දවසේ. දෙවෙනි දවසේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා තිබු මාතෘකාවල යම් තාක් කොටසක්. දෛශික වලදී ඔයාලට ගෙදර වැඩ වගේක් දුන්නා ආකලන නියමය පාවිච්චි කරලා ගැටලු ටිකක් විසඳන්න කියලා. අද අපි බලන්නේ ඒ ටික පොඩ්ඩක් මතක් කරලා ඉවර වෙලා අද පාඩමට යන්න. එදා අන්තිමට කරේ දෛශික ආකලන නියමය. දෛශික ආකලන නියමය ත්‍රිකෝණ ආකලන නියමයට පාවිච්චි කරලා ත්‍රිකෝණ ආකලන නියමය පාවිච්චි කරලා ලියන්න පුළුවන් කියලා කිව්වා. ඒ කියන්නේ AB කියලා දෛශිකයක් තියෙනවා නම් BC කියලා දෛශිකයක් තියෙනවා නම් එතකොට මට මේ AC කියන දෛශිකය මට ලියන්න පුළුවන් මේ විදිහට. AC කියන දෛශිකය මට ලියන්න පුළුවන් AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය කියලා. එතකොට මේක සිම්පල් A කියලා ගත්තොත් මේක සිම්පල් B කියලා ගත්තොත් මේ AC දෛශිකය සිම්පල් A එකතු කිරීම සිම්පල් B කියලා ලියන්න හැකියාවක් තියෙනවා. ඕක තමයි අපි එදා අන්තිමට කතා කරේ. මේට අමතරව අපි කතා කරා සමාන දෛශික කියලායි අභිශුන්‍ය දෛශික කියලායි જાතිය. හොඳයි. අද අපි කතා කරන්නේ න්‍යාය වර්ග දෙකක් ගැන. අද අපි කතා කරන්නේ න්‍යායන් දෙකක් ගැන. පොඩ වයිට් බෝඩ් එකට මාරුවෙමු. න්‍යායන් දෙකක් කතා කරනකොට ඒ න්‍යායන් විස්තර කිව්වොත් දැන් පුතේ ඔයාලා දන්න දේවල් ටික මම මේ කියන්නේ. ඒක පළවෙනි කාරණාව තමයි දැන් හිතන්නකෝ ඔයාලට තිබ්බා පහේ ඉලක්කම එකතු කිරීම දෙකේ ඉලක්කම. පහේ ඉලක්කම දෙකේ ඉලක්කමට එකතු කරත් අවුලක් නැහැ. දෙකේ ඉලක්කම පහේ ඉලක්කමට එකතු කරත් අවුලක් නැහැ. ඒක ඔයාලා දන්න දෙයක්. දෙකේ පහේ ඉලක්කම දෙකේ ඉලක්කමට එකතු කරත් දෙකේ ඉලක්කම පහේ ඉලක්කමට එකතු කරත් උත්තරේ සමානයි. ඔන්න ඔය විදිහට එකතු කිරීමේදී සහ ඒ වගේම තමයි වැඩි කිරීමක් බලන්නකෝ. 5 2කින් වැඩි කරපුවාම එන උත්තරේම නේද? 2 5න් වැඩි කරපුවාමත් එන්නේ. මෙතන ලියන්න පුළුවන් 10යි කියලා. හරි. එතකොට අපි කියනවා මේ පහේ ඉලක්කමයි දෙකේ ඉලක්කමයි කියන එක්කෙනාගේ එකතු කිරීම කියන ගණිත කර්මය නියද්දේශ න්‍යායයට අනුකූලයි කියලා. වැඩි කිරීම කියන ගණිත කර්මය නියද්දේශ න්‍යායයට අනුකූලයි කියලා. නියද්දේශ න්‍යාය කියලා කියන්නේ මේ මූලික ආකාර පටන් ඒ කියන්නේ භාවිතා කරන දෙන්න මාරු කරලා ඒ සුළු කිරීම කරා කියලා වෙල වෙනසක් වෙන්නේ නැහැ කියන එක. නියද්දේශ න්‍යාය කියන්නේ ඒක. අපි කියන්නේ නියද්දේශ න්‍යාය. නියද්දේශ න්‍යාය කියලා. හරිද?
මේ නියද්දේශ න්‍යාය අපිට දෛශික වලට ගලපන්න පුළුවන්. ඒක මම අපි කතා කරන්නේ. නියද්දේශ න්‍යාය කියලා කියන්නේ මොනවා හරි ගණිත කර්මයක් තියෙනවා. තියෙන අගයන් දෙන්න මාරු කරලා ඒ ගණිත කර්මයක් කරත් උත්තරේ සමානයි. කිසි අවුලක් වෙන්නේ නැහැ. දැන් මෙතන වැඩි කිරීම ගත්තොත් එහෙනම් 5යි 2යි වැඩි කරන එක දෙන්න මාරු කරලා කරා කියලා අවුලක් වෙන්නේ නැහැ. එන්නේ මේ න්‍යාය. ඒක එහෙම ලියන්න පුළුවන් හැකියාවට කියනවා නියද්දේශ න්‍යාය කියලා. හරිද? දෛශිකවලදී කොහොමද ඔක පාවිච්චි වෙන්නේ කියලා බලමු. දෛශිකවලදී හිතන්න ඔයාලට තියෙන AB දෛශිකයක් කියලා. AB දෛශිකය අපි ගමු A කියලා. BC දෛශිකයක් තියෙනවා B කියලා. හරිද? මම ඕක රූප සටහනකින් අඳින්නම්. මම මේ ඇන්දේ A B දෛශිකය. එතකොට මේක තියෙන මෙන්න මේ දිශාවට සිම්පල් A. ඊට පස්සේ මේ ඇන්දේ B දෛශිකය මේක තියෙන්නේ BC. මම මොකද කරන්නේ මේ නියද්දේශ න්‍යාය ඔප්පු කරගන්න ඕන හින්දා ඒ කියන්නේ දෛශික වලට මේ ගැළපෙලා යන හින්දා මම චූටි කාරණාවක් ලියනවා මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම අපි AC දෛශිකය ලකුණු කරලෙමුකෝ. ඒකෙන් මම ලියන්න පුළුවන් මේ තියෙන්නේ AC දෛශිකය. ඒක ලියන්න පුළුවන් AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය කියලා. මේ AC දෛශිකය ලියන්න පුළුවන් A දෛශිකය එකතු කිරීම B දෛශිකය කියලා. ඒ වගේම මම මේ BC ට සමාන දෛශිකයක් ගන්නවා. හරි. BC ට සමාන දෛශිකයක් ගන්නවා මෙහෙම AD කියලා. AD සමානයි B වෙන විදිහට. එතකොට ඒක පටන් ගන්න ඕනේ A වලින්, ඉවර වෙන්න ඕනේ D වලින්. හැබැයි A දෛශිකයත් B ම තමයි. සමාන දෛශික ගැන කියනකොට මම ඔයාලට කිව්වා දෛශික දෙකක් සමානයි නම් අනිවාර්යෙන්ම මේ කට්ටියගේ දිශාවත් සමාන වෙන්න ඕනේ, විශාලත්වයත් සමාන වෙන්න ඕනේ කියලා. දිශාවත් සමාන වෙන්න ඕනේ, විශාලත්වයත් සමාන වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන්ම මේ B කියන දෛශිකයත් මෙන්න මේ මෙතන තියෙන මේ B කියන දෛශිකයේ දිශාවම වෙන්න ඕනේ. විශාලත්වයත් ඒකම වෙන්න ඕනේ. හැබැයි පටන් ගන්න ඕනේ A වලින්. හරිද? මම ඒක අඳින්නම් බලන්න. මෙන්න මේ විශාලත්වයේම තියෙන මේ දිශාවම තියෙන. ඔය තියෙන B දෛශිකය. ඒතර මේ B දෛශිකය මම අරන් එනවා A වලට. හරිද? එතකොට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් සමාන වෙන්න බෑ. ඒකට මෙන්න මේ යන්නෙම AD කියන දෛශිකය මේකෙත් විශාලත්වය B. ඒ කියන්නේ දෛශිකය B. ඒ විදිහටම ගන්නවා DC කියලා දෛශිකයක්. D වලින් නම් C වලට තියෙන දෛශිකය සිම්පල් A කියලා. DC දෛශිකය සිම්පල් A කියලා. එතකොට මෙන්න මේ A දෛශිකය හා සමාන දිශාවෙනුත් A හා සමාන දෛශිකයක් වෙන්න ඕනේ. මම කොහොමද කරන්නේ ඉස්සෙල්ලාම
AB දෛශිකය මැන ගන්නවා. ඒකේ විශාලත්වයට සමාන දෛශිකයක් ගන්නවා. හරියටම DC වලින් තියෙනවා. මේක සිම්පල් A දෛශිකය. බලන්න එතකොට මේ AC කියන දෛශිකය හරි. AC කියන දෛශිකය දැන් මේ කරේ පළවෙනි ආකාරයට. මම දැන් කරන්නේ දෙවෙනි ආකාරයට හොයලා පෙන්නන්න මේ AC කියන දෛශිකය මේ හදාගත්ත සමාන්තර ආශ්‍රය. ඒතර මේ පාදයට මේ පාදය සමානයි සමාන්තරයි. BC පාදයට AD පාදයට සමානයි සමාන්තරයි. එතකොට AC කියන දෛශිකය මට දැන් ලියන්න පුළුවන් AD දෛශිකය එකතු කිරීම DC දෛශිකය කියලා. එතකොට ඒක ලියලා පෙන්නවොත් එහෙම B දෛශිකය එකතු කිරීම A දෛශිකය කියලා ලියන්න පුළුවන් මේ AC දෛශිකය. ඒකෙන් පැහැදිලි වෙන දෙයක් තමයි මේක දෙක ඩෑෂ් කියලා ගත්තොත් මේක එක ඩෑෂ් කියලා ගත්තොත් පැහැදිලිව තේරෙනවා මේ AC දෛශිකය A දෛශිකයයි B දෛශිකය එකතු කිරීම මෙහෙම ලියන්නත් පුළුවන්. B දෛශිකය එකතු කිරීම A දෛශිකය කියලා මේ විදිහට ලියන්නත් පුළුවන්. හොඳද? එතකොට මම ඒක සුළු කරලා ලියුවොත් එහෙම එක ඩෑෂ් සමානයි නැත්නම් සර්ව සමයි දෙක ඩෑෂ් නිසා මට ලියන්න පුළුවන් A දෛශිකයේ එකතු කිරීම B දෛශිකයේ කියන එක නම් සර්ව සමයි නැත්නම් සමානයි B දෛශිකයේ එකතු කිරීම A දෛශිකයේ කියලා. එතකොට මෙතන පැහැදිලිව පේනවා දෛශික ආකලනය කියන එකත් නියද්දේශ න්‍යායයට අනුරූපව ගමන් කරනවා කියන එක. හරිද? දෛශික ආකලනයත් නියද්දේශ න්‍යායයට අනුරූපව ගමන් කරනවා කියන එක. මේක එතකොට අපි ගොඩනගන විදිය බලමු. ලියාගන්නකො පුතේ මේ විදියට. ලියාගන්න මාතෘකාවක් දෛශික හැසිරෙන න්‍යාය. දෛශික හැසිරෙන න්‍යාය. ඒක යටතේ පළවෙනි එක නියද්දේශ න්‍යාය. න්‍යාය ධර්ම ගොඩක් තියෙනවා. ඔයාලට උසස් පෙළදී සාමාන්‍ය න්‍යායන් 4ක් හම්බ වෙනවා. දෛශික පාඩමේදී 2යි හම්බ වෙන්නේ. මතක තියාගන්න න්‍යාය කියන්නේ දෛශික වලට විතරක් තියෙන එකක් නෙමෙයි. හරිද? න්‍යාය කියන්නේ දෛශික වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ගණිත කර්ම වලට තියෙන දෙයක්. හරිද? දැන් නියද්දේශ න්‍යාය කියලා කියන්නේ සංඛ්‍යා දෙකක් සුළු කරන්න පුළුවන් දෙන්න මාරු කරනවා. එහෙම කරන්න පුළුවන් අපි කියනවා ඒක නියද්දේශ න්‍යායයට අනුකූලව ගමන් කරන එක කියලා. පැහැදිලිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම මේ පොඩි කාලේ එකක් මතක් කරන්න. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ කාරණාව හරියටම දන්න එකක්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙම 2 වැඩි කිරීම 5 කියන එකනයි 5 වැඩි කිරීම 2 කියන එකනයි නියද්දේශ න්‍යායට අනුකූලයි. දෙන්න මාරු කරා කියලා උත්තර වෙනසක් වෙලා නැහැ. එතකොට මෙන්න මේ ගණිත කර්මයට අදාළව මේ දෙන්න වැඩි කරන එක නියද්දේශ න්‍යායට අනුකූලයි. හැබැයි ඔයාලට මතකද ඔයාලා පොඩි කාලේ 11 වසරේ අන්තිම වෙනකොට කරන්නේ න්‍යාස කියලා පාඩම. න්‍යාස පාඩමේදී දැන් A කියන්නේ න්‍යාසයක් නම් m වැඩි කිරීමෙන් වගේ න්‍යාසයක් නම් B කියන්නේ m වැඩි කිරීමෙන් වගේ න්‍යාසයක් නම් හරිද? මේ න්‍යාස දෙන්නෙක් වැඩි කරනකොට A න්‍යාසය B න්‍යාසයෙන් වැඩි කරන එකයි B න්‍යාසය A න්‍යාසයෙන් වැඩි කරන එකයි සමාන වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා න්‍යාස ගුණිතය කියන එක්කෙනා න්‍යාසයක ගුණිතය කියන එක්කෙනා නියද්දේශ න්‍යායට අනුකූල වෙන්නේ නැහැ කියලා. හරිද? right.
ඔය මම ගොඩාක් දරුණුවට දැනගන්න උවමනාවක් නැහැ. උනාට මේ ඔය න්‍යාය කියන්නේ හැම වෙලාවෙම ඒ පාඩුවට විතරක් තියෙන එකක් නෙමෙයි. න්‍යාය හම්බ වෙනවා න්‍යායදේශ න්‍යාය, සංඝට්ඨන න්‍යාය, විඝටන න්‍යාය තව එකක් තිබ්බා මට ඒක දැන් මේ වෙලාව මතක් වෙන්නේ නැහැ. හරි. රයිට්. න්‍යායදේශ න්‍යාය. මේක අපිට ලියා ගන්න මෙහෙම. යම් ගණිත කර්මයක් කුලකයක අවයව දෙකකට භාවිතා කිරීමක් සලකමු. එකට යටින් එම අවයව දෙක ගණිත කර්මය මත හුවමාරු කිරීමෙන් පවා එකම උත්තරය ලැබෙනවා. එය නියද්දේශ න්‍යායට අනුකූලයයි කියනු ලැබේ. ඒ කියන්නේ පුතේ උදාහරණයක් තමයි මේවා. මම අර ලියපු උදාහරණ ටික ගන්නම්. 5ට 2 එකතු කරපුවාම එන උත්තරේ 2ට 5 එකතු කරපුවාම එන උත්තරේ සමානයි. 5ට 2යි වැඩි කරපුවාම එන උත්තරේ 2යි 5යි වැඩි කරපුවාම එන උත්තරේ ඒත් සමානයි. න්‍යාස ගත්තොත් එහෙම න්‍යාසෙකට ගමුකෝ අපි. 1 2 3 4 කියලා න්‍යාසයකුයි එකතු කිරීමක් තියෙනවා. ඍණ 1 ඍණ 2 ඍණ 5 ඍණ අපි ධන 4 වගේ දාගමු. ඔය විදිහේන අගයකුයි න්‍යාසයක් එකතු කිරීමකදී ඒකේ අනිත් පැත්ත ගත්තාම ඒ කියන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 5 4 කියන එක්කෙනාට 1 2 3 4 කියන න්‍යාසයයි. න්‍යාස දෙන්නෙක් එකතු කරා කියලා වෙලා පද මාරු කරා කියලා ඒ අවුලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ න්‍යාස දෙන්න මාරු කරලා එකතු කරා කියලා ඒක අවුලක් වෙන්නේ නැහැ. ඒතකොට මේ ආකාර කිහිපයම නියද්දේශ න්‍යායට අනුකූලයි. හැබැයි මේක අනුකූල වෙන්නේ නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 5 4 කියන එක්කෙනා වැඩි කිරීම 1 2 3 4 සමාන වෙන්නේ නැහැ. 1 2 3 4 කියන න්‍යාසය ඍණ 1 ඍණ 2 ඍණ 5 4 මෙතන ලියලා තියෙන ඉලක්කම් පේන්නේ මම මෙතන දීපු එක්කෙනාගේම අනිත් පැත්ත ලියලා තියෙන්නේ. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් මේ ටික ඔක්කොම නියද්දේශ න්‍යායට අනුකූලයි. මේක විතරක් නියද්දේශ න්‍යායට අනුකූල වෙන්නේ නැහැ කියලා. හරි ඒක පොඩ්ඩක් ලියා ගන්නකෝ. මේකට ලියන්න නියද්දේශ න්‍යායට අනුකූල නොවේ. මේ තුන් දෙනාට මේව කළ සංගල වරහන් දාලා ලියන්න නියද්දේශ න්‍යායට අනුකූලයි කියලා. එතකොට මේක කොහොමද දෛශික වලට බලපාන්නේ? මම බෝඩ් එකේ මහනවා ස්ක්‍රීන්ෂොට් එකක් වගේ දාගන්නවා නම් දාගන්න.
දෛශික වලට මේක කොහොමද බලපාන්නේ? ඒක අපි අර white board එකේ ක්‍රියා ගමු. මේකේ මේ යට කොටස තමයි ලියා ගන්න ඕනේ. මේකෙදි ලියා ගන්න මේ විදිහට AB හා BC දෛශිකවල ආකලන සලකමු කියලා දාලා මේ රූප සටහන ඇඳගෙන මේක ලියා ගන්න පුතේ. මේ රතු වලින් පල්ලෙහාට ටික විතරයි ඈ. ලියාගෙන ඉවරලා මට මැසේජ් එකක් දාන්න. මොකද පෑලි අමාරු ඈ මේකයි උදාන්නේ ඒක මත්තන් කරගන්න මුලට මත්තන් කරගන්න ඕක මේ නිර්දේශනයට ඉංග්‍රීසියෙන් කියන්නේ කමියුටේටිව් ලෝ කියලා.
හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ ඒ කියන්නේ දෛශික මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේ මතක තියාගන්න මෙන්න මේ යෙදීම හරිද? මේ යෙදීම පුතේ අපි ගොඩාක් පාවිච්චි කරනවා මේ සාපේක්ෂ ප්‍රවේගයේ පාඩමේදී. හරිද? ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්නේ. ඒතකොට මේ දෛශික රාශියකින්ද ප්‍රවේග දෙකක් එකතු කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ නීතිය. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ පළවෙනි ප්‍රවේගය දෙවෙනි ප්‍රවේගයට මේ ඒ විදිහටම එකතු වෙන්න ඕනේ කියලා ගන්න නැහැ. දෙවෙනි ප්‍රවේගය පළවෙනි ප්‍රවේගයට එකතු කරත් කමක් නැහැ කියන එක. ඒක නිසා මේ ඉංග්‍රීසි නම ලියාගන්න නිර්දේශ න්‍යාය ගාව මේක ලියලා මෙතන යටින් ලියන්න මෙහෙම දෛශික ආකලනය නිර්දේශ න්‍යායට අනුකූලයි. හරිද? ඊට පස්සේ අයිනකින් දකුණු කෙල පොතේ දකුණු කෙළවරේ අයිනකින් වගේ මේක ලියාගත්ත තැන පැන්සලෙන් වගේ ලියා ගන්න තව ලකුණක් දාලා ප්‍රවේගයේ පාඩමේ සාපේක්ෂ ප්‍රවේගයේ පාඩමේ ප්‍රවේග ආකලන සමීකරණය ලිවීමේදී හා එම ප්‍රවේග භාවිතයෙන් ප්‍රවේග ත්‍රිකෝණය අඳීමේදී ප්‍රවේග භාවිතයෙන් ප්‍රවේග ත්‍රිකෝණය ඇඳීමේදී බහුලව භාවිතා වේ කියලා පැන්සලෙන් ලියා ගන්න වරන් වහන්න. මේක අපිට ඉස්සරහට ගොඩක් ඕන වෙන න්‍යායක් ඈ. දෛශික දෙක මේ විදිහට එකතු කරන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තට දාලා එකතු කරන්න පුළුවන්. හැබැයි මේක ගුණ කිරීමට ගන්නකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? ආකලනයට මෙහෙම වුණාට ගුණිතයේදී පොඩ්ඩක් වෙනස් වෙනවා ඈ. right දෙවෙනි එක සංඝට්ඨන න්‍යාය. දෙවෙනි එක සංඝට්ඨන න්‍යාය. සංඝට්ඨන න්‍යාය ගැන චුට්ටක් විස්තරයක් කියන්නම්. දැන් හිතන්න පුතේ ගණිත කර්ම වලින් සම්බන්ධ වෙලා තියෙනවා පද තුනක් කියලා. උදාහරණයක් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 කියන එකේ මෙන්න මේ විදිහට වරහණක් දාලා තියෙනවා. 1 එකතු කිරීම 2 එහෙනම් ඒක ඉස්සෙල්ලාම කරලා ඊට පස්සේ 3ට එකතු කරන්න කියන්නේ. ඒතකොට මේක මෙහෙම ලිව්වත් කමක් නැහැ කියලා කියන එක එකතු කිරීම 2 එකතු කිරීම 3 කියන එක කෙනාගේ මෙන්න මේ දෙන්න එකතු කරලා ඊට පස්සේ මෑත් එක එකතු කරත් වැරද්දක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහේ මුල් ගණිත කර්මය කරලා පසු ගණිත කර්මය කරත් පසු ගණිත කර්මය කරලා මුල් ගණිත කර්මය කරත් එන්නේ එකම උත්තරේ නම් අපි කියනවා ඔබ සංඝට්ඨන න්‍යායට ගැලපෙලා එනවා කියලා. එතකොට මේක ගුණිතයටත් හරි. ඒ කියන්නේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 කියලා තිබ්බොත් 1 2කින් වැඩි කරලා 3ෙන් වැඩි කරත් 2 3ෙන් වැඩි කරලා ආයෙ 1කින් වැඩි කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට පෙර ගණිත කර්මය මුලින් කරලා පසු ගණිත කර්මය ඊට පස්සේ කරත් පසු ගණිත කර්මය මුලින් කරලා පෙර ගණිත කර්මය ඊට පස්සේ කරත් උත්තර එකම නම් ඉන්නේ අපි කියනවා එවැනි සුළු කිරීමක් සංඝට්ඨන න්‍යාය
සංඝටන න්‍යාය ආකාර ගන්නවා කියලා. හරිද? අපි මෙහෙම ලියාගමු. ලියාගමුත් මේ විදිහට ප්‍රකාශනයක් සුළු කිරීමේදී එම ප්‍රකාශනයේ සෑදී ඇති ගණිත කර්ම වලින් කුමන පිළිවෙලකට සුළු කළත් ලැබෙන්නේ එකම පිළිතුර නම් එම ප්‍රකාශනය සංඝට්ඨ න්‍යායට අනුකූල වේ. ප්‍රකාශනය සංඝට්ඨ න්‍යායට අනුකූල වේ. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ associated law කියලා. ඔයාලා නිකන් net එකේ search කරනවා associated law, how many laws in mathematics වගේ ගහලා බලන්න. එතකොට ඔයාලට එනවා ඔය මේ commutative law, associated law, ඊට පස්සේ distributional law, zero properties law. ඔය වගේ ගොඩක් තියෙනවා නේ කිය. මේක බය වෙන්න මේ නම වෙනස් මේ අමුතු න්‍යාය වගේ අමුතු නමක් වුණාට තියෙන මහා සරල දේවල් තියෙනවා. මේ ඔයාලා මම හිතන්නේ දෙක වශයෙන් නම් වගේ දාන්න දේවල්. දෙකේ හරි තුනේ හරි. ඒක අපි නමක් දාන්න විතරයි ගන්නේ. උදාහරණ මේ දෙන්න ලියාගන්න. right අපි බලමු මේක කොහොමද දෛශික වලට ගලප ගන්න කියලා. අපි කතා කරන්නේ සංඝට්ඨ න්‍යාය. ඔයාලට මේ මහා ප්‍රාණටයන කියන එක දැන් අලුත් සිංහල හොඩින් අයින් කරා කියලා විස්තරයක් තියෙනවා. ඒක ඇත්තද බොරුද මන් දන්නේ. හැබැයි මෙතන දෙන්න ඕනේ මහා ප්‍රාණටයන තමයි. දැන් හැබැයි මහා ප්‍රාණටයන පාවිච්චි කරන්නේ නැහැ කියලාත් කියනවා. ඉතින් මේ ඔයාලට චලකු වැඩක් වෙන්නේ නැති ඒක හිතනවා. හරි. right සංඝට්ඨ න්‍යාය. මේකේ මම ලියන්න මේ විදිහට A B කියලා දෛශිකයක් තියෙනවා. simple A කියලා. B C කියලා දෛශිකයක් තියෙනවා simple B කියලා. C D කියලා දෛශිකයක් තියෙනවා simple C කියලා. හරිද? ඒක මේ විදිහට අඳගම බලන්න. ඉතින් A B දෛශිකය. ඊට පස්සේ මේ වගේ දාගන්නම් මම BC දෛශිකය. ඊට පස්සේ මේ වගේ දාගන්නම් මම CD දෛශිකය. මේ තියෙන්නේ AB දෛශිකය simple A වලින්. ඊට පස්සේ මේ තියෙන්නේ BC දෛශිකය simple B වලින්. ඊට පස්සේ CD දෛශිකය
මේ තියෙන සිම්පල් C වලින්. හරිද? right. ඔයාලෙන් අහනවා හිතන්න AD දෛශිකය ලියන්න කියලා. ඔයාලා දන්න AD දෛශිකය ලියන්න පුළුවන් මට AB දෛශිකය එකතු කිරීම BD දෛශිකය කියලා. AB දෛශිකය එකතු කිරීම BD දෛශිකය කියලා ලියන්නත් පුළුවන්. අනිත් එක තමයි AD දෛශිකය මට ලියන්න පුළුවන් තව විදිහක් තමයි AC දෛශිකය එකතු කිරීම CD දෛශිකය. ත්‍රිකෝණාකරණයනේ. දැන් ත්‍රිකෝණාකරණය පාද දෙකක් පාවිච්චි කරලා තමයි තුන්වෙනි පාදේ ලියන්නේ. එතකොට මම මේකෙන් පාද දෙකක් පාවිච්චි කරලා තමයි ලියලා තියෙන්නේ. හරිද? ඒ බලන්න මම මේ ලියන එක අපි මේක අඳගමු. එතකොට මම මෙන්න මේ සංකල්පයේ අංක 1 කියලා දාගත්තොත් ඉස්සෙල්ලාම AB දෛශිකය ඊට පස්සෙල්ලා BD දෛශිකය. හරි BD දෛශිකය. BD දෛශිකය මට මේ AD දෛශිකය ලියන්න පුළුවන්. මම AD දෛශිකය ලියලා පෙන්නන්න මෙතන ලියන්නම්කෝ. හරි ඔය තියෙන AD දෛශිකය. එතකොට මට මේ BD කියන දෛශිකය ලියන්න පුළුවන්. BD කියන දෛශිකය ලියන්න පුළුවන් පුතේ මේ විදිහට. B දෛශිකය එකතු කිරීම C දෛශිකය කියලා. මම පුංචි දෙයක් කරනවා. මේක පළවෙනි සමීකරණය කියලා දාගත්තොත් මට මේක එකෙන් ලියන්න පුළුවන් මේ විදිහට AD දෛශිකය කියන එක නේද ලියන්න පුළුවන් සිම්පල් A දෛශිකය එකතු කිරීම B දෛශිකය එකතු කිරීම C දෛශිකය කියලා. ඔය විදිහට මේක මම ලියා ගන්න 1 ඩෑෂ් කියලා. හරි මොකද මෙතන තියෙන්නේ මේ ඇත්තටම B දෛශිකය එකතු කිරීම C දෛශිකය තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම දෙවෙනි අවස්ථාව ගත්තොත් මම මේක දෙවෙනි අවස්ථාව කියලා ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී AC දෛශිකය එකතු කිරීම CD දෛශිකයනේ මම මොකද ගන්න A වලින් ඉඳන් C වලට දෛශිකයන් නිර්මාණය කරනවා. ඒ වලින් ඉඳන් C වලට දෛශිකයන් නිර්මාණය කරා ඊතලයක් දාගත්තා. එතකොට AC දෛශිකය මට ලියන්න පුළුවන් A දෛශිකය එකතු කිරීම B දෛශිකය කියලා. මට ඒක ලියන්න පුළුවන් මේ විදිහට AC දෛශිකය කියන එක කෙනා ලියන්න පුළුවන් A දෛශිකය එකතු කිරීම B දෛශිකය කියලා. එතකොට ඒක පාවිච්චි කරලා මට දෙකෙන් ලියන්න පුළුවන් AD දෛශිකය කියන එක කෙනා මේ විදිහට A ධන B කියන දෛශිකය එකතු කිරීම C දෛශිකය කියලා. මේක මම 2 ඩෑෂ් කියලා ගත්තොත් එහෙම පැහැදිලිව පේනවා 1 ඩෑෂ්කින් එන්නේ AD දෛශිකය 2 ඩෑෂ්කින් එන්නේ AD දෛශිකයම තමයි. ඒකට AD දෛශිකය මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලිව්වත් හරි කියලා. පැහැදිලිව තේරෙන දේ තමයි එතකොට 1 ඩෑෂ් කියන එක කෙනා සමානයි 2 ඩෑෂ්ට. එතකොට මට ලියන්න පුළුවන් A දෛශිකයට B ධන C කියන දෛශික දෙකේ ආකලනයයි ඒකත් සමානයි මේක මේ විදිහට ලියුවොත්
ලියන්නම් A දෛශිකය එකතු කිරීම B ධන C කියන දෛශිකය දෙක එකතුව සමානයි A ධන B කියන දෛශික දෙක එකතුවයි ධන C කියන දෛශිකයට. හරිද? මේක ලියගන්න පුතේ. එකල මේකට යටින් ලියාගන්න දෛශික සංඝට්ටන න්‍යායයටද අනුකූල කළ හැකි. දෛශික සංඝට්ටන න්‍යායයට අනුකූලව කළ හැකි කියලා. ලියලා ඉවරයි නම් හරි කියලා මෙසේජ් එකක් දාන්න. හරි නේද? එතකොට ඔයාලා ඔකට මාතෘකා දානකොට මතක තියාගන්න ඔක B1 B2 කියන මාතෘකා වලින් තියෙන්න ඕනේ ඈ. B1 B2 කියන මාතෘකා වලින් තියෙන්න ඕනේ. හරි. අපි දැන් කතා කරන්නේ
කැපිටල් A මාතෘකා සෙට් එකේ තුන්වෙනි මාතෘකාව ඍණ දෛශික කියන එක. A3 කියන මාතෘකාව ඍණ දෛශික. ඍණ දෛශික. right මේක අර්ථය ලියා ගන්න පුතේ මේ විදිහට යම්කිසි දෛශිකයක් වරහන් ඇතුළේ ලියා ගන්න අභිශුන්‍ය නොවන කියලා. වරහන් ඇතුළේ ලියා ගන්න අභිශුන්‍ය නොවන කියලා. යම් වරහමහලා යම්කිසි දෛශිකයක් පවතින දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාව. පවතින දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාව. වට පවතිනම් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට පවතිනම් එය මුල් දෛශිකයේ ඍණ දෛශිකයේ ලෙස හැඳින්වේ. එය මුල් දෛශිකයේ ඍණ දෛශිකයේ ලෙස හැඳින්වේ. හරි right බලන්න පුතේ මෙහෙම දැන් ඔයාලට දෙනවා AB කියලා දෛශිකයක් simple A කියලා හොඳද එතකොට මම ඒක ඇන්දොත් එහෙම මම මේ විදිහට අඳින්නම් A වලින් නම් B වලට තියෙන දෛශිකය simple A ඔයාලට කියනවා CD කියලා දෛශිකයක් තියෙනවා ඍණ A කියලා ඍණ A කියලා. සරලව ගත්තොත් එනම් CD කියලා කියන්නේ ඇත්තටම ඍණ AB කියන දෛශිකයට. දිශාවනේ මාරු වෙන්න ඕනේ. දිශා මාරු වෙනවා කියලා කියන්නේ දැන් මේ දෛශිකයේ තියෙන A වලින් ඉඳන් B වලට දිශා මාරු වෙනවා කියලා කියන්නේ එහෙනම් මේක තියෙන මේ CD කියන දෛශිකයේ තියෙනවනේ B වලින් ඉඳන් A වලට. හරිද? B වලින් ඉඳන් A වලට තියෙනවා. එතකොට මම මේ වගේම රේඛාවක් ගහ ගන්නවා මේ වගේම රේඛාවක් ගහනවා. ඒ කියන්නේ AB දෛශිකය වගේම විශාලත්වයේ සමාන රේඛාවක් ගහ ගන්නවා. හරිද? මේ කෙලින් ගහගන්න C වලින් ඉඳන් D වලට තියෙන දෛශිකය හැබැයි ඒක මෙන්න මේ දිශාවට තියෙනවා. ඒකට කියනවා ඍණ A දෛශිකය කියලා. පවතින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා. මේ සටහන ඇඳ ගන්න පුතේ. මම මේ මෙතන ලියපු එක මම කියවන්නම්. තවද CD දෛශිකයේ විශාලත්වයයි AB දෛශිකයේ විශාලත්වයයි සමානයි. දිශාව පමණක් ප්‍රතිවිරුද්ධ වෙනවා. දිශාව විතරයි මාරු වෙන්නේ.
right මෙතන ලියා ගන්නදී මම බෝඩ් එක මකනවා මේකටම එතකොට පුතේ මට මෙන්න මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. බෝඩ් එක මගන්න. දෛශික ව්‍යාකලනය නැත්නම් අඩු කිරීම. දෛශික අඩු කිරීම. අඩු කිරීම ව්‍යාකලනය කියලා කියන්නේ. කියන්නේ ව්‍යාකරණය කියලා. දෛශික ව්‍යාකරණයේදී වෙන්නේ දැන් ඔයාලට දුන්නා කියලා තන්න AB කියලා දෛශිකයක් තියෙනවා. AB කියලා දෛශිකයක් තියෙනවා සිම්පල් A. BC කියලා දෛශිකයක් තියෙනවා සිම්පල් B. හරිද? මේක දන්න දේ මම ලියුවොත් එහෙම AC කියන දෛශිකය ලියන්න කිව්වොත් එහෙම ඔයාලා දන්න AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය කියලා වෙලා A එකතු කිරීම B කියලා ලියන්න පුළුවන්. හරිද? ඔයාලෙන් ගමුත් එහෙම මම දන්නා තව දෛශිකයක් BD කියලා දෛශිකයක් BD කියලා දෛශිකය කියන්නේ ඍණ B කියලා. එතකොට මට මේ AD කියන එක ලියන්න පුළුවන් AD කියන දෛශිකය ලියන්න පුළුවන් AB දෛශිකය එකතු කිරීම BD දෛශිකය කියලා. ඒත් ඒක ලිව්වොත් එහෙම ඉන්නේ AB දෛශිකය කියලා කියන්නේ A දෛශිකයට එකතු කිරීම ඍණ B දෛශිකයට. සුළු කරලා ලිව්වොත් එහෙම A ඍණ B කියලා ලියන්න පුළුවන්. දැන් ඒක කොහොමද වෙන්නේ කියලා පෙන්නනවා නම් AB දෛශිකයෙන් දැයි කියන තම මේ විදිහට අපි යන්නොත් B දෛශිකයේ මේ විදිහට මේක සිම්පල් B නම් BD දෛශිකේ පටන් ගන්න B වලින් එවර වෙන්නේ D වලින් හැබැයි ඒක ඍණ B. ඍණ B කිව්වහම මේ දෛශිකයේ විශාලත්වයම තියෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. මේ දෛශිකයේ විශාලත්වයම තියෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. හැබැයි ඒ දෛශිකේ පටන් ගන්න ඕනේ B වලින්. එතකොට මේ දෛශිකයේට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ අපේ මේ B කියන දෛශිකය. හැබැයි ඒක පටන් ගන්න ඕනේ B වලින්නේ. ඒකින්ද මම මේ වගේම ඉරක් මෙතනින් නිර්මාණය කරනවා. මෙතනින් නිර්මාණය කරනවා මේ විදිහට. මේ හා සමානව දුරක්. හරිද? ඒකල මේ පැත්තට ඊතලේ දාලා ලියනවා මේ තියෙන ඍණ B දෛශිකය කියලා. මේ තියෙන D. එතකොට මෙතනින් AC වලින් මට පෙන්වන්න පුළුවන් A එකතු කිරීම B කියන දෛශිකය. ඒ කියන්නේ දෛශික ආකරණය. මෙතනින් මට නිරූපණය කරන්න පුළුවන් A අඩු කිරීම B කියන දෛශික ව්‍යාකරණය. අඳගන්න පුතේ.
හරිද? right. ඊට පස්සේ අපි කතා කරමු ඒකක දෛශික කියන එක. මේවා පාවිච්චි කරලා ගණන් හදන විදිහට සුට්ටක් බලන්න ඕනේ. ඉස්සෙල්ලා තියරි ටික කරලා ඉමු. ලියා ගන්න මාතෘකාවක් අපේ A කියන මාතෘකා සෙට් එකේ හතරවෙනි මාතෘකාව ඒකක දෛශික. ඒකක දෛශික. A කියන මාතෘකා සෙට් එකේ හතරවෙනි මාතෘකාව නේද? හතරවෙනි මාතෘකාව ඒකක දෛශික. මේක අන්ත ලියන්න පුතේ මෙහෙම. විශාලත්වයේ ඒකක එකක් වූ දෛශික විශාලත්වයේ ඒකක එකක් වූ දෛශික ඒකක දෛශික ලෙස හඳුන්වයි. යටි ලියා ගන්න මේ විදිහට AB සමානයි සිම්පල් A දෛශිකයේ සලකමු. AB සමානයි සිම්පල් A දෛශිකයේ සලකමු. ඒක ලියා ගන්න. AB දෛශිකයේ විශාලත්වය AB දෛශිකයේ මාපාංකය සමානයි සිම්පල් A වල මාපාංකය නම් AB දෛශිකයේ විශාලත්වය AB දෛශිකයේ මාපාංකය සමානයි A වල මාපාංකය නම් AB දෛශිකයේ AB ගේ ඒකක දෛශිකය ඒකක දෛශිකය කියන එක නා ලියන්න පුළුවන් පුතේ. දෛශිකය අරගෙන එයාගේ දෛශිකයේ විශාලත්වයෙන් බෙදනවා. දෛශිකය අරගෙන එයාගේ දෛශිකයේ විශාලත්වයෙන් බෙදනවා. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නැගෙනහිර දිශාවට 5 නිව්ටන් බලයක් දෙනවා කියලා කිව්වොත් එහෙම හරිද? මේක ලියගන්න එපා. මම මේකෙන් අතහර. දැන් නැගෙනහිරට 5 නිව්ටන් බලයක් දෙනවා කිව්වොත් එහෙම මෙයාගේ ඒකක දෛශිකය මොකක්ද කියලා අහුවොත් එහෙම අපි කරන්නේ නැගෙනහිර දිශාවට තියෙන 5 නිව්ටන් දෛශිකයේ විශාලත්වයෙන් බෙදනවා. එතකොට එනවා 1 නිව්ටන් කියලා. හරිද? එතකොට මේ දෛශිකයේ ඒකක දෛශිකය කියලා කියන්නේ 1 නිව්ටන් නැගෙනහිර දිශාවට. පැහැදිලිද? එතකොට මේ 1 නිව්ටන් වගේ කොටස් 5ක් එකතු වෙලා තමයි මේ ප්‍රධාන දෛශිකය හැදිලා තියෙන්නේ. ඒකයි සරලව කියන්නේ. ඒකක දෛශිකය කියන එක කෙනා දෛශික විශාලත්වයෙන් වැඩි කරපුවම ප්‍රධාන දෛශිකය ගන්නත් පුළුවන්. දෛශිකය කියන එක කෙනා දෛශිකයේ විශාලත්වයෙන් බෙදලා තමයි ඒකක දෛශිකය හදාගන්නේ මේ විදිහට. හරිද? right. මේක ලියා ගන්නකො. එතකොට මම මේක ලියන්න මෙහෙම. සමානයි AB දෛශිකය
බෙදීම AB දෛශිකයේ මාපාංකය. නැත්නම් අපි ලියනකොට A බෙදීම A වල මාපාංකය කියලා. හරිද? හරි. මම බෝඩ් එක පොඩි උදාහරණයකට දෙලෙමු. උදාහරණ අපි ගමු කලින් ගත්ත උදාහරණ වගේ නැගෙනහිර දිශාවට නැගෙනහිරට 5 කිලෝමීටර් පැයට ප්‍රවේගය 5 කිලෝමීටර් පැයට ප්‍රවේගයක් තියෙනවා. හරිද? මෙහි ඒකක දෛශිකය ලියන්න පුළුවන්. දැන් තියෙන 5 කිලෝමීටර් පැයට කියලා මේ පැත්තට තියෙන දෛශිකයක් නේ. ඒ දෛශිකය බෙදනවා 5න් විශාලත්වය. එතකොට මට එනවා 1 කිලෝමීටර් පැයට කියලා. මතක තියාගන්න ඒකක දෛශිකයක් ඈ. මෙහි ඒකක දෛශිකය. ලියාගන්න ඒකටම මේක ලියලා ඉවර වෙලා වෙනම ඒකක දෛශික යටතේම ලියාගන්න සම්මත ඒකක දෛශික මම බෝඩේ මකනවා. සම්මත ඒකක දෛශික. හරිද? හරි. පොතේ මෙහෙම එකක් තියෙනවා. ඛණ්ඩාංග තලයක් ගත්තොත් එහෙම අපි මේ පැත්ත ගන්නවා x අක්ෂය නැත්නම් අපි කියනවා තිරස් අක්ෂය කියලා. තිරස් අක්ෂය. ඊට පස්සේ මේ පැත්ත ගත්තොත් එහෙම මේකට කියනවා සිරස් අක්ෂය කියලා. y සිරස් අක්ෂය කියලා. ඊට පස්සේ අනිත් තව ත්‍රිමාණ අවකාශයේ ඛණ්ඩාංග තලයක් නම් අනිත් අක්ෂය එන්නේ මෙතනින් මෙහෙම. ඒක කොහොමද දන්නවද හොයාගන්නේ? x අක්ෂයට ඇඟිලි ටික දාලා y අක්ෂයේ දිශාව නමනවා. එතකොට මාපට ඇඟිලි දිශාව තියෙනවනේ. ඒකෙන් තමයි අනිත් අක්ෂය හොයාගන්නේ වෙලාවෙ. එතකොට මේ පැත්තට තමයි z අක්ෂය තියෙන්නේ. දැන් මට ඒක අඳින්න බෑ. ඇඳොත් එහෙම මට මෙතනින් එහාට මෙහාට යන්න බැරි වෙන නිසා මම ඒකින්ද මේක මේ පැත්තට අඳින්න.
ඔය විදිහට තමයි තියෙන්නේ. මේකේ ඉසෙට් අක්ෂය. හරිද? මොනවා හරි වස්තුවක් මේ ඛණ්ඩාංග තලයේ මේක මැද O මේ මූල ලක්ෂයේ ඉඳලා x දිශාවට යනවා නම් තිරස් අක්ෂයේ දිශාවට යනවා නම් ඒ දිශාවට යන හරි මේ දිශාවට තිරස් අක්ෂයේ දිශාවට යනවා නම් ඒ තිරස් අක්ෂයේ දිශාවට යන ඒකක දෛශිකයක් අපි සම්මත දෛශික අංකණයෙන් කතා කරනවා මේ පැත්තට යන දෛශික වල ඒකක දෛශිකය ux කියලා ගමු යුනිට් වෙක්ටර් වල x අක්ෂයට තියෙන එකක් අපි ලියන්නේ සිම්පල් i කියලා. හරිද? ඊට පස්සේ සිරස් අක්ෂය දිශාවට ඉහළට යනවා නම් මොන හරි දෛශිකයක් ඒ සිරස්ව යන ඒකක දෛශිකය uy කියලා ගත්තොත් ඒක මට ලියන්න පුළුවන් j කියලා. සිම්පල් j ඈ. මෙතන මෙයා ලියන්නේ සිම්පල් j. හරිද? ඒ වගේම මේකේ මේ උඩ අක්ෂය, ඒ කියන්නේ මේ තලයෙන් පිටතට එන අක්ෂය දිගේ මොන හරි දෛශිකයක් එනවනම් මේ බෝඩ් එකෙන් එළියට අපි අන්න ඒ වගේ දෛශික වලට එයාගේ යුනිට් වෙක්ටර් එක යුනිට් වෙක්ටර් z අක්ෂය දිගේ එන යුනිට් වෙක්ටර් එකට අපි කියනවා සිම්පල් k කියලා. සිම්පල් k කියලා. පැහැදිලිද? x අක්ෂයේ ධන දිශාව පැත්තට තියෙනවා නම් සිම්පල් i දෛශිකයක් x අක්ෂයේ y අක්ෂයේ ධන දිශාවට තියෙන ඒකක දෛශික සිම්පල් j කියලා කියනවා. මේ පැත්තට තියෙනවට ඒ කියන්නේ උඩ දිශාවට තියෙන ඒකක දෛශිකයක් සිම්පල් k කියලා කියනවා. හරිද? මේවා සම්මත ආබ්දක්වීම්. ඒ කියන්නේ ඕනම තැනක සිම්පල් i කියලා තියෙනවා නම් ඒ කියන්නේ තිරස් දිශාවට i ප්‍රමාණවල කොච්චරක් මිටයක් තියෙනවද කියලා. මේක j ඉහළට කොච්චරක් තියෙනවද කියලා. හරි මේක අරගන්නකො. right මේක ලියාගත්තා නම් මේකට යටින් මෙහෙම ලියාගන්න
ඉහත රූපයේ ඇති ඛණ්ඩාංග තලය ඉහත රූපයේ ඇති ඛණ්ඩාංග තලය මත ඉහත රූපයේ ඇති ඇඳ ඇති ඛණ්ඩාංග තලය මත ඇති අක්ෂ වලින් නිරූපණය වන්නේ ධන දිශාවේ ඒ අනුව ක්‍රමාවත් දාලා ඒ අනුව ක්‍රමා පළවෙනි කාරණාව OX අක්ෂයේ O ඉඳන් X ට තියෙන OX දිශාව OX අක්ෂයේ OX දිශාවට ඇති ඕනෑම දෛශිකයක ඒකක දෛශිකය UX දෛශික සමානයි I කියලා ඉලක්ක ගන්න. සිම්පල් I ඈ. වේ ඒකටම යටින් ලියා ගන්න. ඒ අනුව X O දිශාවට ඇති ඒකක දෛශිකයක් XO දිශාවට ඇති ඒකක දෛශිකයක් ඍණ I වේ. right ඔය දැන් මම කිව්වේ පළවෙනි එකනේ. ඔය විදිහට ඉතිරි දෙකක් කියන්න බලන්න. OI අක්ෂයේ OI දිශාවට ඇති ඒකක දෛශිකය UI සමානයි J. ඒකෙම කණිපිට ගැහුවොත් එහෙම ඒක ඍණ J වෙනවා. උඩ දිශාව ගත්තොත් එහෙම OZ අක්ෂයට තියෙන ඒකක දෛශිකය UZ K කියලා කියන්න පුළුවන්. අනිත් පැත්ත ගැහුවොත් එහෙම ඍණ K වෙනවා. ඒ තුන් දෙනා ලියන්න බලන්න. ඉතිරි දෙනා ලියන්න බලන්න.
හරිද? මේකේ මේකේ පාවිච්චි කරන ටික අපි කතා කරන්නේ මේ පිහිටුම් දශක කියන කොටස උගන්වුවට පස්සේ. ඔයාලා දන්නවා පිහිටුම් දශක තියෙන්නේ අපේ මාතෘකාවල 6 වෙනියට දශක විභේදනයම කතා කරලා ඉවර වුණාම. මේ අර ඒකක දශක යටතේ තියෙන සම්මත දශක ලියන්න ඕනේ හින්දා තමයි මෙතනින් ගත්තේ. මේක පාවිච්චි කරන තැන බලමු අපි පිහිටුම් දශක යටතේ. හරි. පොඩි උදාහරණයක් ලියාගමු. තව ටිකක් සැටිස්ෆයි. ඛණ්ඩාංක තලයක මෙහෙම ලියාගන්නකො. ඛණ්ඩාංක තලයක A ලක්ෂයේ ඛණ්ඩාංකය A ලක්ෂයේ ඛණ්ඩාංකය 5.12 වේ. මූල ලක්ෂය O නම් මූල ලක්ෂය O නම් මූල ලක්ෂය O නම් OA දෛශිකය OA දෛශිකය OA දෛශිකය OA දෛශිකය සම්මත දෛශික වලින්
සම්මත ඒකක දෛශික වලින් ලියන්න සම්මත ඒකක දෛශික වලින් ලියන්න OA දෛශිකයේ ඒකක දෛශිකය OA දෛශිකයේ ඒකක දෛශිකය සොයන්න. බලන්න පුතේ ඒකක දෛශිකය ගත්තාම O වල ඉඳලා x දිශාවට තියෙන ඒකක දෛශිකයකට කියන නමක් තමයි මේ පැත්තට තියෙන යුනිට් ඒකක දෛශිකයකට අපි කියනවා I කියලා. එතකොට මම මොකද කරන්නේ? මෙන්න පහනේ තියෙන්නේ. මම මේ ඒකක මෙන්න මේ දෛශිකය ලියන්න ආකලනයක් එන විදිහට තිරස් සහ සිරස් දෛශික දෙක හඳුන්වා දෙනවා. ඒකට කරන්නේ මම O වල ඉඳලා මේ දිශාවටයි මෙතන ඉඳලා ඉහළටයි. මම මෙතන අකුර දාගන්නම් E වගේ අකුරක්. එතකොට මට මේ OA කියන දෛශිකය ලියන්න පුළුවන්. OA කියන දෛශිකය මට ලියන්න පුළුවන් OE කියන දෛශිකය එකතු කිරීම EA කියන දෛශිකයට. හරිද? right. OE කියන දෛශිකය කියන්නේ පුතේ තිරස් අක්ෂය දිගේ තියෙන දෛශිකයක්. ඒකේ O වලින් ඉඳලා E වලට විශාලත්වය ඒකක 5යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන විශාලත්වය ඒකක 5යි. මේ එක කොටසක දෛශිකය තමයි I කියලා කියන්නේ. ඉතින් ඒකක 5ක් තියෙනවා නම් I වගේම 5ක් තියෙනවා. එතකොට මට මෙතන ලියන්න පුළුවන් 5 වතාවක් I. ඒකක දෛශිකයව 5ක් තියෙනවා OE වලට. පැහැදිලිද? OE කියන දෛශිකයට තියෙනවා OE දෛශිකයේ විශාලත්වය 5යි. එතකොට අපි දන්නවා OE දිශාවට නැත්නම් මේ x අක්ෂයේ ධන දිශාවට තියෙන ඒකක දෛශිකයක් I කියලා. එතකොට විශාලත්වය 5ක් වෙන තිරස් දිශාවට තියෙන දෛශිකයක් ලියන්න පුළුවන් 5 වතාවක් I කියලා. 5 වතාවක් I කියලා. ඊට පස්සේ E වල ඉඳලා A වලට. E වල ඉඳලා A වලට තියෙන දෛශිකයම තමයි O වල ඉඳලා මෙන්න මෙතෙන්ක් තියෙන්නේ. මම මෙතෙන් දාගන්නම් F කියලා. දාගන්න. මට ලියන්න පුළුවන් මෙහෙම. EA කියන දෛශිකය සර්ව සමයි OF කියන දෛශිකයට. ඇයි ඒ? දෛශිකයක් සමාන වෙන්නේ සර්ව සම නෙමෙයි සමාන වෙන්නේ සමානයි කියන එකේ තේරුම දෛශිකයේ විශාලත්වයයි දිශාවයි දෙකම සමාන වෙනවා. එතකොට EA කියන දෛශිකයම තමයි OF වෙන්නේ. එතකොට OF කියන දෛශිකය මට ලියන්න පුළුවන් OF කියන දෛශිකයේ විශාලත්වය මෙතන 12 තියෙන්නේ. OF කියන දෛශිකයේ විශාලත්වය 12යි. මේ පැත්තට ඉහළට යන ඒකක දෛශිකය වෙන්නේ J. එතකොට ඒකක 12ක් උඩට යනවා කියලා කියන්නේ එහෙනම් 12යි J. එතකොට OA කියන දෛශිකයේ මට ලියන්න පුළුවන් 5යි I ධන 12යි J කියලා. 5යි I ධන 12යි J කියලා. හොඳද? බලන්න ඒක පැහැදිලිද කියලා?
දැන් ඊට පස්සේ අහනවා මේ OA දෛසිකයේ ඒකක දෛසිකය. OA දෛසිකයේ ඒකක දෛසිකය. එතකොට මට මේක කියන්න පුළුවන් OA දෛසිකයේ ඒකක දෛසිකය කියලා කියන්නේ 5යි I එකතු කිරීම 12යි J කියලා. කියන්නේ දැන් මට මේක කියන්න OA දෛසිකයේ විශාලත්වය. ඒකක දෛසිකය කියන්නේ ඒ විදිහට. ඒකක දෛසිකය කියන්නේ ලියන්න පුළුවන් OA දෛසිකය ඒක බෙදෙන යාගේ විශාලත්වය. දැන් වැඩේ තියෙන්නේ OA කියන මෙන්න මේ දෛසිකයේ විශාලත්වය අපි දන්නේ නැහැ. අපිට ඒක හොයාගන්න වෙනවා. OA කියන එක දැන් හොයාගෙන තියෙන්නේ. බලන්න 5යි I දාන 12යි J එක හොයාගෙන තියෙන්නේ. හැබැයි විශාලත්වය හොයාගෙන නැහැ. පුතේ මේකේ විශාලත්වය අපි කොහොමද හොයාගන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ඒකක 5යි නම් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ඒකක 12යි නම් ඔයාලට පැහැදිලි වෙනවද මෙතන තියෙන ඍජු කෝණයක් කියලා? මෙතන විශාලත්වය 5යි මෙතන විශාලත්වය 12යි. එහෙනම් මේ කොටස විශාලත්වය කොහොමද හොයාගන්නේ? Pythagoras ප්‍රමේය. හරි. ඒතර මම මෙයාව ලියන්න පුළුවන් 5යි I ධන 12යි J බෙදීම 5 වර්ගය ධන 12 වර්ගයේ වර්ගමූලය කියලා. Pythagoras ප්‍රමේය. සුළු කරපුවාම මට ලියන්න පුළුවන් 5යි I ධන 12යි J බෙදීම 13යි කියලා. සාමාන්‍ය අපි දෛසිකයක් ওই විදිහට ලියලා තියන්නේ නැහැ. දෛසිකයේ මේ ඒකක දෛසික දෙක වෙන වෙන කරලා ලියන්නේ. එතකොට එහෙම ලිව්වොත් මම ලියන්නේ 5 බෙදීම 13යි I එකතු කිරීම 12 බෙදීම 13යි J තමා මේ OA කියන දෛසිකයේ ඒකක දෛසිකය වෙන්නේ. ඔය උදාහරණයක් මතක තියාගන්න මේ අතර මේ O පාවිච්චි කරලා A කියලා පිහිටුමක දෛසිකය ලියනකොට අපි ඕකට කියනවා පිහිටුම් දෛසිකයක් කියලා. මම ඒක තාම උගන්වන්නේ නැහැ. ඒ වුණත් අර මේ ඒකක දෛසික උගන්වලා උදාහරණයක් දෙන්න ඕන හින්දා තමයි මේ ගාන දුන්නේ. පොඩි පුංචි අදහසක් ගන්න. O අනුබද්ධයෙන් A හි පිහිටුම ලියන දෛසිකයේ OA දෛසිකය කියලා අපි කියන්නේ. මේ පිහිටුම් දෛසිකය කියන කොටසෙත් මේක වඩා ටිකක් ගැඹුරට අපි කතා කරනවා. දැන් මේ අර උදාහරණයක් දෙන්න ඕන හින්දා තමයි ඔයාලට මේ කියලා දුන්නේ. මේ රූපය ඇඳලා අර ටික ලියා ගන්න පුතේ. ඊළඟ කොටස කරන්න කලින් මේ පුංචි කාරණාවක් කියන්න මේ කාලේ ඔයාලට මේ තියෙන මේ ඔයාලා රැවටෙන්න පුළුවන් තැන් ටිකක් එකක් ඔයාලට මේ අලුත් ටෙක්නොලොජි කියන ඔයාලට ගොඩක් ලොකු ළමයි වුණාට ඒ කියන්නේ ඔයාලා ඇත්තටම හිතනවානේ දැන් ඔයාලා දැන් ඉස්කෝලේ වුණත් ඔයාලා දැන් ලොකු අයියලා කළා ඔයාලා වැඩි හිටියෝ කියලා. ඒක සාමාන්‍යයෙන් ඔයාලට දැනෙන දෙයක්. හරිද? ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මේ හැමෝටම වඩා යමක් Taman දන්නවා. ඔයාලා දන්නවා කියලා. හරිද? පුතේ අංක 1ට තේරුම් ගන්න
ඔයාලා ඔය ආපු පාර දිගේම ආපු මිනිස්සු ඉන්නවා. අපිත් එහෙමයි. හරිද? එතකොට දැන් ඔයාලට දැන් පොඩි දේවල් සමහර වෙලාවට දැන් පොඩි වංචාවලටම ඔයාලා අහු වෙන්න පුළුවන්. මොකද ඔයාලට වඩා ගොඩාක් කපටි මිනිස්සු තමයි වැඩි හිටියෝ වෙලා ඉන්නේ. මොකද ඔයාලටම තේරෙනවානේ. දැනට අවුරුදු 5කට කලින් ගත්තොත් එහෙම දැන් ඔයාලා ඉන්නේ 12 වසරේ ගත්තොත් අවුරුදු 5කට කලින් හිටියේ ඔයාලා 7 වසරේනේ. හිතන්න මේ 7 වසරේ හිටපු ඔයාලට වඩා ඔයාලා දැන් මේ වෙනකොට කොච්චර දියුණුවද කියලා. නේද? ඒ 7 වසරේ හිටපු ඔයාලා කරපු ගොන් වැඩ ගොඩාක් දැන් කරන්නේ නැහැ නේද? යම් තව ටිකක් වැඩිපුර හිතනවා, තව ටිකක් දියුණු වෙලා තියෙනවා. එතකොට දැන් හිතන්න ඔයාලා 12 ඉන්නේ හරියටම තව අවුරුදු 5ක් එකතු කරපුවම 17යිනේ. 17 කියන්නේ එතන ඒතකොට දැන් 10 වයස අවුරුදු වලින් ගත්තොත් එහෙම දැන් වයස අවුරුදු 17ද වගේ. 17යි 18යි වගේ. ඒතකොට තව අවුරුදු 5ක් කියන්නේ 25 වගේ ගමුකෝ අපි. ආසන්නව. කියන්නේ කැම්පස් අවුට් වෙන ළමයෙක් ගත්තොත් එහෙම. එතකොට හිතන්නේ කැම්පස් අවුට් වෙන ළමයෙකුට හරි කැම්පස් එකේ ඉන්න අයියා කෙනෙකුට හරි අක්කා කෙනෙකුට ඔයාලව පේන්නේ ඔයාලා නිකන් 7 වසරේ ළමයෙක් පේන විදිහට. හොඳද? එතකොට එයාලා දන්නවා ඔයාලා කරන ඇත්තටම මෝඩ වැඩ කොහොමද කියන්නේ. එනිසා අවුරුදු 5ක ગેප් එකට එහෙම තේරෙනවා නම් අවුරුදු 10 20 30 40 වගේ වෙනකොට ඒ මිනිස්සුන්ට ගොඩක් ලොකු දැනුමක් අත්දැකීම් එහෙම ගොඩක් තියෙනවා. පැහැදිලිද? ඒක නිසා මට මේ කියන්න උවමනා තියෙන මේ කාරණාව. මේ දවස්වල ඕන් එනවා ඔයාලට මොකක් හරි මේ අර එහෙම කරන්න. මෙහෙම කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ ටැග් එක දෙනවා. ඔයාලට අර ටැග් එක දෙනවා. අරක කරනවා මේක කරනවා කිය දේවල් එන්න ඉඩ තියෙනවා. දැන් ෆෝන් එකේ එනවා WhatsApp එකේ දැන් මට ඇවිල්ලා තියෙනවා දැන් මේ ගිගාබයිට් 50ක් දෙන කතාව. ඊට පස්සේ දැන් මේ එකෙන් නෙමෙයි 3-4 දෙනෙක් කියලා තියෙනවා. හරිද? ඒතකොට මම හිතන විදිහට ඒක එවපෙක් කෙනා යනවා අනිවාර්යෙන් ඒ ලින්ක් එකට. මම දැන් ඔක චෙක් කරලා නෙමෙයි දන්න හින්දා කියන්නේ. යනවා ලින්ක් එකට. ලින්ක් එකට ගියාට පස්සේ ඕන් කියනවා මෙහෙමයි මේ මෙන්න මේක 10 දෙනෙකුට හරි 20 දෙනෙකුට හරි ෂෙයා කරන්න. ඒ ෂෙයා කරාට පස්සේ ඔයාලට මෙච්චර ගාණක් හම්බ වෙයි කියලා. එහෙම හම්බ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට එහෙම කරන්නේ නැහැ. කාටවත් එහෙම කරන්න උවමනාවකුත් නැහැ. හරිද? එතන තියෙන සම්පූර්ණ වංචාව හරියට මොන හරි ඔෆර් එකක් දෙනවද නැද්ද කියලා චෙක් කරගන්න. ඔයාලා කෙලින්ම ඒ අදාළ කම්පැනියට සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවනේ. දැන් සර්විස් ප්‍රොවයිඩර්ට එක කෙලින්ම කෝල් එකක් දීලා අහන්න. ඔයාලා ගිගාබයිට් 50ක් දෙනවද මේ ඇත්තද කතාව කියලා. හරිද? හොඳ උදාහරණයක් කියන්නම්. දැනට අවුරුදු 2කට හරි අවුරුද්දකට විතර කලින් මට කෝල් එකක් එනවා මේ බොනන්සා කියලා එකකින්. හරිද? මොකක් හරි මේ මට ඒ කෝල් එක ආවේ 8,60,000 ගාණක් දිනලා තියෙනවා. ඇයි ඔයා මේක සල්ලි ගන්නෙ නැත්තේ කියලා. හරිද? මම ඒව මොකද්ද කම්පැනිය කොහෙන්ද මට ඔෆර් එකක් දෙන්නේ කියලා. ඒ කට්ටිය කිව්වා මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරනවා. ඒ සිම් එකට තමයි මේ රීලෝඩ් කරපු හින්දා මේ දිනුමක් ඇදලා තියෙන්නේ. ඔයා මේක අද ගන්න නැත්නම් මේක මේ හෙට කැන්සල් වෙනවා. ඇයි මේක ඔයා ගත්තේ නැත්නම් ඔයාලට මැසේජ් දාලා කියලා තිබ්බනේ කියලා. ලොකු දෙයක් කරේ නෑ. මම කෙලින්ම දැන් ඒක දන්නේ නැති නම්බර එකකින් ආවේ. මට දැන් කොච්චර වුණත් ලක්ෂ ගාණක් අතර හම්බ වෙනවා කිව්වහම දිනුමක් ඇදලා තියෙනවා කිව්වහම ඒ වෙලාවේ තියෙන අර මෙන්ටලි ස්ටේට් එක අමුතු ස්ටේට් එකක්. ඒ කියන්නේ ලොකු දෙයක්. දැන් උතන ගිගාබයිට් 50 හම්බ වෙනවා වගේ තමයි. ඒ වෙලාවෙම හරි මම බලන්නම් කියලා ගත්ත මොබිටෙල් එකට කෝල් එකක්. දැන් මොබිටෙල් එකෙන් මේක දෙනවා කියන්නේ මොබිටෙල් එකේ කස්ටම් කෙයාර් එකට කතා කරලා ඇහුවා. එහෙම දෙයක් ඇත්තම වෙලා තියෙනවද කියලා බලපුවම නැහැ. ඊට පස්සේ ආයෙත් මේ මනුස්සයා කෝල් එකක් දීලා කියන ඇයි මොකද්ද ප්‍රශ්නේ අරකට මේක කියලා ඇහුවාම මෙහෙමයි මේ මොබිටෙල් එකෙන් කියනවනේ එහෙම දෙයක් නැහැ කිව්වට පස්සේ ඒකට කියනවා නෑ මේක මහ බැංකුවෙන්මයි මේවා කරන්නේ. මහ බැංකුවෙන් තමයි ඔයාලට සල්ලි පාස් වෙලා තියෙන්නේ අර කරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ කරේ ගත්ත මහ බැංකුවට කෝල් එකක්. මහ බැංකුවේ කන්ටැක්ට් නම්බර් තියෙනවා ඉන්ටර්නෙට් එකේ ඕන වෙලාවක මිනිස්සුන්ට සල්ලි පිළිබඳව ඕන ගැටලුවකදී කතා කරන්න පුළුවන්. මොකද ඒවා රජයේ ආයතනනේ මිනිස්සු වෙනුවෙන් හදපු ආයතනනේ. කතා කරන්න පුළුවන්. කතා කරලා එතන හිටියා මිස් කෙනෙක් කවුරු හරි ෆෝන් එක ආන්සර් කරපු. ඔක්කොම කතාව අහන් ඉඳලා කිව්වා එහෙම දේවල් මහ බැංකුව කවදාකවත් ඔය වගේ ආයතනත් එක්ක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් අර මනුස්සයා කෝල් එකක් දීපුවාට මම කිව්වා රයි මට මේක විශ්වාස නැහැ.
ඒක හින්දා මේ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කියනවා මෙහෙමයි මේවා සල්ලි දීලා ගන්න අරගෙන මේ. ඒකට කියනවා මේ ඔයාලා මේකට බදු මුදල කලින් දාන්න ඕනේ. එතකොට තමයි සල්ලි පාස් වෙන්නේ කියලා කියන 27000 ගන්න දුන්නද. ඒ මුදල දැම්මට පස්සේ තමයි මේ සල්ලි දෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ වංචාවක්. මම ඊට පස්සේ නුවර පොලිසියට ගිහිල්ලා ওই විස්තරය කියනකොට එතන හිටපු සාජන් මහත්තයෙක් කියනවා මහත්තයා විතරයි සල්ලි දාන්නේ නැතුව ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කතා කරන්නේ. නැත්නම් මෙච්චර කාලයක් ආවනම් ආවේ සල්ලි දාලා සල්ලි හම්බෙන්නේ නැතුව ආපු මිනිස්සු කියලා. ඒ කියන්නේ සරල සාමාන්‍ය බුද්ධිය මම පාවිච්චි කරපු තැන. දැන් අපිටත් වර්ධනය වෙලා තියෙනවා. හරිද? ඒකින්ද මේ විශේෂයෙන් දැන් දැන් මේ දවස්වල ගියා FB එකේ මොකද්ද ෆොටෝ පහක් දාලා වෙරලා චැලෙන්ජ් එකක්. හරිද? ඔයාලා ඒක ට්‍රෙන්ඩ් එකක් වගේ ගියාද එතන ඇත්තටම ඕනේ උනේ ඒ කට්ටියට ඩේටා කලෙක්ෂන් එකක්. එකම මිනිස්සයාගේ ආකාර පහක ෆොටෝ. හරිද? එක එක මිනිස්සුන්ට මැසේජ් දාලා ෆොටෝ පහක් ඉල්ලනවට වඩා ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ් එකක් හදනවා. හදපු ගමන් රූප පහක් දාපු ගමන් මතක තියාගන්න දැන් කොච්චර දිනුනොද කිව්වොත් එහෙම සාමාන්‍ය මූණේ වෙනස් පැති වලින් ෆොටෝ පහක් තිබ්බොත් එහෙම සම්පූර්ණ මූණම ඩිසයින් කරලා තව චලන අංග මෝෂන් මේ ඇඩ් කරලා වෙලා වීඩියෝ පව හදලා තේරුම් ගන්න එක. හරිද? පස්සේ දවසක තියෙයි ඔය මේ ඕනෙම නැති වීඩියෝ එකකට සමහර වෙලාවට ගෑනු ළමයෙක්ගේ මූණ. මම කියන එක මම හිතන්නේ පැහැදිලි වෙනවා ඇති. ඒකින්ද සමාජ මාධ්‍ය පාවිච්චි කරනකොට අර මේ කැපෙන පිහියක් වගේ ළමයි. දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න. තමන්ගේ ෆෝන් එකේ තියෙන දත්ත ටිකක් යනවා. සමහර වෙලාවට ඔයාලගේ account details එහෙම ෆෝන් එකේ save කරලා දිනවා නම් ඒවා යනවා. හරි ෆෝන් එක රූට් කරලා එහෙම තිබ්බනම් එහෙම ඕනම එක්කෙනෙකුට මේ ඒ අදාළ කෝඩ් ටිකක් ගහලා ෆෝන් එක ඇතුළට එන්න පුළුවන්. ඔයාලා ඔය නිකන් එකක් දැන් උදාහරණයක් Facebook එකේ තියෙන සමහර ඒවාට මේ ඔයාලගේ වයස අනුව ඔයාලට හම්බෙන කට්ටිය කියලා උන් පොඩි ඇප් එකක්. ඒක ක්ලික් කරපු ගමන් ඒක කියනවා පර්මිෂන් දෙන්න මට බර්ත්ඩේ එක බලන්න අරක බලන්න මේක බලන්න කියලා ඒ ඇප් එකෙන් කියනවා. එහෙම දීපු ගමන් මොකද කරන්නේ අර ඇප් එකට පුළුවන් ඔයාලගේ Facebook account එකේ තියෙන අර බේසික් ඩීටේල්ස් ටික ගන්න. ලොකු දේවල් කරන්නේ නැහැ. ඔයාලා මේ රාජතාන්ත්‍රික කට්ටිය එහෙම නෙමෙයිනේ. ඒ වුණත් ප්‍රයිවසි කියලා තියෙන පෞද්ගලිකත්වය කියලා එකක්. ඒකට හානි කරගන්න එපා. විශේෂයෙන් ගන්නවා. ඊට පස්සේ අර ෆොටෝ එකක් එළියට ගිහිල්ලා මගේ අරක වෙලා මේක වෙලා කියලා වෙලා පස්සේ කෑ ගැහුවට වැඩක් නැහැ. හරිද? එහෙනම් මේ පොඩක් ඔය මේ සමාජ මාධ්‍ය සහ මේ කාලේ තියෙන දේවල් ඔයාලට අර ලොකු ඒක නිකන් මේ වගේ පුංචි ළමයෙකුට ජෙට් එකක් හම්බෙලා වගේ දැන් තියෙන්නේ. ඉන්ටර්නෙට් ඉස්සෙල්ලාම ඔය වගේ ඉන්ටර්නෙට් වගේ ඔප්ෂන් එකක් ඔයාලා වගේ වගේ ළමයෙකුට හම්බුනහම ළමයි ඔයාලට දරා ගන්න අමාරුයි ඒක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා. මොකද මේ ලොකු පරාසයක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. එතකොට ඒ නිකන් අර මේ ඔයාලා ගිහිල්ලා Amazon වලට අතහැරලා වයි. යන්නේ නම මොකද්ද කරන්න කියලාවත් හොයාගන්න බෑ. ඒක නිසා තේරුම් ගන්න පැහැදිලිව තේරුම් ගන්න මේ වැඩිහිටියෝ කියන්නේ ඇත්තටම මේ කට්ටිය දන්නවා යමක්. හොඳ වැඩිහිටියෝ ඉන්නවා නරක වැඩිහිටියෝ ඉන්නවා. ඒක ඔයාලට තේරුම් ගන්න බෑනේ දැන් මම. ඒක නිසා චුට්ටක් මොලේ කල්පනා කරලා මේ විශේෂයෙන් ඔය මම අර මැසේජ් එක ආපු හින්දා කියනවා නෙමෙයි. හරිද? දැන් ඔය පටන් ගන්න ඒවානේ. කොහොමනේ ඔයිට වඩා ගොම් වැඩ කරනවා. හරිද? දැන් ඔය නෙට්වර්ක් මාකටිං වලට එහෙම වුණා නම් එහෙම දැන් ඔය වගේ දේවල් කරලා හුඟක් හොඳට අහු වෙන්න පුළුවන් දෙයක් තමයි නෙට්වර්ක් මාකටිං කියන්නේ. පටන් ගන්නකොට කියන සුරංගනා ලෝකයක්ම වුණා. මවල අදාරපු ගමන් ඇත්තටම බොරු කියලා හිතෙන්නේ නැහැ. එහෙම කරලා වෙලා අන්තිමට සල්ලි දාලා විනාශ වෙලා යනවා. ඔය පිරමීඩ ක්‍රමයකටවත් අහු වෙනවා. හරිද? ඒක නිසා මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් ළමයි ඇත්තටම මේ පරිස්සමෙන් නිකන් අන්තිමේදී ඩේටා ටිකක් නැති කරගෙන පුළුවන් තරම් පරිස්සම් වෙලා කරගන්න. right මම මේ ගාන මහනවා.
අපි කතා කරමු දැන් C කොටසේ මාතෘකාවක් තියෙනවා දෙවෙනි මාතෘකාව. මාතෘකාවක් තියෙනවා නියතයකින් දෛශිකයක් ගුණ කිරීම කියලා. නියතයකින් දෛශිකයක් ගුණ කිරීම කියලා. मैसेज दाते हैं सर पेन नहीं केला उधर मैं वीडियो का काउंट ऑफ पेन ना दे कोटा कनेक्शन टिका बालंडा हरे मैं दाइशिका नियत है कि गुण की रीम किने का और अगर पेन नहीं दें मम्मी कथा करने सी वाला देवनी मातृकाව सी वाला देवनी मातृकाව දෛශිකයක් නියතයකින් ගුණ කිරීම ඔයාලා දකින්න ඇති ඉස්සෙල්ලා OE කියලා දෛශිකයක් ගත්තා OE කියලා දෛශිකයක් ගත්තා ඒකක දෛශිකය වගේ පස් ගුණයක් කියලා. හරිද? ඒතර දැන් මෙතෙන්ද වෙලා තියෙන්නේ මේ ඒකක දෛශිකය කියන තනි දෛශිකය නියතයකින් ගුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේකට පාවිච්චි කරපු එකක්ම තමයි මේ C2 මාතෘකාවේ කතා කරන්නේ. හරිද? දෛශිකයක් නියතයකින් ගුණ වීම කියන එක. හොඳ? right ලියන්න මේ විදිහට ඕනෑම දෛශිකයක් නියතයකින් ගුණ කළ හැක. නියතයකින් ගුණ කළ හැක. මෙහිදී සිදුවන්නේ දෛශිකයේ විශාලත්වය පමණක් වෙනස් වීමයි. ඒකට වැඩි දිශාව වෙනසක් නොවේ. මම ඒකට මෙහෙම ලියුවොත් එහෙම OA කියලා දෛශිකයක් තියෙනවා. OA කියලා දෛශිකයක් තියෙනවා සිම්පල් A කියලා ගමු. හරිද? ඉතින් O මම දෛශික ටික ලියනවා මේ විදිහට. PQ කියලා දෛශිකයක් තියෙනවා දෙකක් OA කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ දෙකක් A කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු XY කියලා දෛශිකයක් තියෙනවා තුනෙන් පංගුවක් OA දෛශිකය කියලා. ඒ කියන්නේ A දෛශිකයේ බෙදීම 3යි කියලා. ඊට පස්සේ KL කියලා දෛශිකයක් තියෙනවා ඍණ 3 බෙදීම 2ක් OA දෛශිකය කියලා. එතකොට එන්නේ ඍණ 2ක් 3ක් A බෙදීම 2යි කියලා. මම මේ අලුතෙන් ලියපු දෛශික ඔක්කොලාම මේ OA කියන දෛශිකය නියතයකින් ගුණ කරලා තමයි හදලා තියෙන්නේ. ඒතර මේකේ මතක තියාගන්න ඕනේ දේ තමයි මේ OA කියන දෛශිකයේ දිශාව කියන එක්කෙනාගේ
ඒ කියන්නේ මෙන්න මේ PQ XY KL ඔය දෛශික ඔක්කොලාගෙම දිශාවේ වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්දී ඇරෙන්න. මෙතෙන්දී දිශාවත් මාරු වෙනවා. දිශාව මාරු වෙන එක විතරයි වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ අතන. තියෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට මේ PQ දෛශිකය ගැන කතා කරවොත් එහෙම PQ දෛශිකය මම අඳින්න පුළුවන් මේ විදිහට. මම මේක පොඩි වලඳ ගන්නවා. ඒකට මම ටිකක් ලේසි. O A දෛශිකය. එතකොට මේකේ PQ කියන දෛශිකය මට ලියන්න පුළුවන්. PQ කියන දෛශිකය ලියන්න පුළුවන් මේ දෛශිකයම තමයි. හැබැයි ඒකක දෙකක් ලොකුයි. PQ දෛශිකය මේ පැත්තට තියෙන්නේ ඒක දෙකක් එක. XY දෛශිකය ලියන්න පුළුවන් 3න් පංගුවක් එක. ඒ කියන්නේ මේක අරගෙන 3ට බෙදලා මෙන්න මේ වගේ. XY දෛශිකය ලියන්න පුළුවන් මෙන්න මේ වගේ පුංචි ඉදි කැලලක්. ඒ කියන්නේ මෙතන තියෙන කෝණයම තමයි මෙතනක් තියෙන්නේ. මේක තියෙන්නේ 3න් පංගුවක් A කියලා. ඊට පස්සේ KL කියන දෛශිකය මට ලියන්න පුළුවන්. KL කියන දෛශිකය මේ දෛශිකය වගේ 3 බෙදීම දෙකක්. ඒ කියන්නේ මේකෙන් භාගය කොටස් 3ක්. දිශාව අනිත් පැත්ත ගහනවා. මෙතන K මෙතන L වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ ඍණ 3යි A බෙදීම දෙකක් කියන එක. මේ තියෙන්නේ x y කියන දෛශිකය. නියතයකින් ගුණ කරපුවාම මතක තියාගන්න පොදුවේ දිශා මාරු වෙන්නේ නැහැ කියලා ගන්නවා. ඍණ වුණොත් විතරයි දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්නේ. නැත්නම් දිශාවත් ඒ විදිහේම තමයි තියෙන්නේ. මේක අනගන්න පුතේ. හරිද? right. මීට පස්සේ මෙතනින් පස්සේ
තියෙන්නේ මේ පොඩි සටහන් කැලලක් තියෙනවා මේ දෛශිකයක් අනුපාතයකට බෙදීම කියලා. මේක පරණ සිලබස් එකේ තිබු පරණ සිලබස් එක කියන්නේ දැනට සිලබස් දෙකකට කලින් තමයි තිබ්බේ. හැබැයි මේක මේ ඔයාලගේ සිලබස් එකේ නැතුණට දැනගෙන තියාගන්න එක හොඳයි. ඒකින්ද මම සටහනේ කියලා දාලා ඉවරලා ලබන සතියේ කියලා දෙන්නම්. දෛශිකයක් අනුපාතයකට බෙදීම කියන මාතෘකාව. ඒකේ සාධන එහෙම ඔයාලට ඕනෙම නැහැ. කියලා දෙන්නත් නැති දෙයක්. දීපු ගණන් ටිකක් තිබ්බ හදන්න මම හිතන්නේ ඒ ටික හදන්න ඇති මොන හරි අමාරු ගණන් තියෙනවා නම් ළමයි දැන් දාන්න බලන්න ඒක මේ අපි බලමු ඒ දාපු ගණන් ටික අමාරු තැන් තියෙනවද කියලා ඒ ටික හදන්න කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මේ මුල් පාඩම් ඒ කියන්නේ ශිත පාඩම නෙම ආපු නැති කවුරු හරි ඉන්නවා නම් YouTube එකේ ඇති වීඩියෝ දෙකක් හරිද රිවිෂන් එකේ අයියලා කරලා දාපු ඒකේ සාමාන්‍ය වල දැන් එක වතාවක් ඉගෙනගෙන තියෙන හින්දා ගොඩක් අමාරු වෙන්නේ නැති වෙයි ටිකක් වේගෙන් යන විදිහට තමයි උගන්වන්නේ කියන්නේ පැය දෙකේ වීඩියෝස් දෙකක් ඇත්තේ ඒකේ තියෙනවා ශිත බෙදීම දක්වා කවුරු හරි කාට හරි ඒක පොඩි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඒ වීඩියෝ දෙක බලන්න නැත්නම් මම අර දීපු DVD වල සාමාන්‍ය ශිත පාඩමකට අදාළව හදපු ගණන් ටිකක් ඔය ශේෂ ප්‍රමේය නැවත නැවත දීම අනිල් කේසේනදීර සර්ගේ ඊට පස්සේ ශිත පාවිච්චි කරන ගණන් ටිකක් සෝලංගාරිත් සර්ගේ ධනුෂ්ක සර්ගේ වීඩියෝ එකක් තිබුණා මතක විදිහට ප්‍රතිලෝම ශිත වලට ඒ DVD එකේ ඇති වීඩියෝස් ටිකක් ඒ ටිකක් නිදහසේ බලන්න එච්චර ගොඩාක් මේ වෙලා යන ඒවා නෙමෙයි තියෙන්නේ අමාරු ගණන් තියෙනවා දාන්න මට මම බෝඩ් එක මකනවා අපි සම්බන්ධවමු ගෙදර වැඩ කියලා ගණන් නැහැ. තව චුට්ටක් උගන්වලා වෙලා පිටුම් දෛශික ටික කතා කරාට පස්සේ අපි දවසක්ම සම්පූර්ණ ගණන් ටිකක් හදමු. තිත් ගුණිතය, කතර ගුණිතය කියලා කොටසට කලින් පිටුම් දෛශික ඉගෙන ගත්තාම ඔයාලට සාමාන්‍යයෙන් විභාග ගානකට කිට්ටු ගානක් විභාග නම් වගේම මට්ටමට හදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි තිත් ගුණිතය, කතර ගුණිතය කතා කරාට පස්සේ පාඩම ඉවර වෙනවා. මම හිතන්නේ ලබන සතියේ බ්‍රාස්පින්ද වගේ වෙනකොට පාඩම ඉවර කරගන්න පුළුවන්. හරිද? වීඩියෝ එක අප්ලෝඩ් කරනවා YouTube එකට මොන හරි මග ඇරිච්ච දෙයක් තියෙනවා නම් ඒකෙන් බලාගන්න. වීඩියෝ ෂෙයා කරන්න එපා ගොඩාක් කට්ටියක් එක්ක හේතුව වීඩියෝ එකේ ක්වොලිටිය මදි හින්දා. නැතුව මේ උගන්වන එක අනිත් මිනිස්සු දැනගන්න ඕනේ එහෙම දැනගන්න නොදැන හිටිය යුතුයි කියලා එහෙම එකක් නැහැ. මේක කරන්නේ තා අඩු පහසුකම් යටතේ. ඔයාලට ඒක තේරෙන්නේ නැති මේ කැමරාව ක්වොලිටි මදි දැන් ඒක හදාගෙන යනින් ගමන් ඉන්නේ. දැන් මේ අපි මේ කරන්නේ ළමයි මේ කාමරේ එක කියන්නේ මේ ගෙදර නිදන කාමරේ කරන්නේ නැත්නම් අද පිට වටේ පිටේ සද්ද ඇහෙනවා ඒතර ගොඩක් අමාරු පහසුකම් නැත්නම් තමයි මේක කරන්නේ ඒක හින්දා ක්වොලිටි අඩු වුනහම සමහර වෙලාවට මේ යන දේත් ටිකක් අර හිතට සැටිස් නැහැ
අපිට අර මේ දරුණු මට්ටමේ සර්ලම ගාවට තාම අපිට එන්න හිතන්නවත් තමයි. එනොත් අපි දැන් මේ පොඩ දිනු වෙලා තියෙන්නේ. අපි කියන්නම් මෙන්න මේ කාලේ වෙනකොට රයිට් ඕන එක්කෙනෙකුට දෙන්න කියලා. දැනට අත්‍යවශ්‍ය ළමයෙක් විතරක් මේ YouTube වීඩියෝ බලලා යමක් ඉගෙන ගන්න පුළුවන්. ඕනම එක්කෙනෙකුට කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා මොන හරි අමාරු තැන් තියෙනවා නම් ගානක් හදනකොට අමාරු වුණා නම් ඒ ගාන මයින් අහගන්න පුළුවන්. හොඳද? රයිට්. එහෙනම් සුබ දවසක් අයිබෝලා.